දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 නොවැම්බර් 8 ඉරිදා සිරස්තල දින 10කට පසු බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවතට අවදානම් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කෙරේ. බස් සහ දුම්රිය හෙට සිට කොළඹට. තවත් කොවිඩ් මරණ 4ක් දෙදෙනෙකු නිවසේදී මිය යයි. සමස්ත ගණන 34ක් දක්වා ඉහළට. ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මිලදී ගැනීමට රජය මුදල් යොදවා නැහැ. සියල්ල ආනයනය කොට ඇත්තේ පෞද්ගලික අංශේ. අපි දැක්ක සමහර ප්‍රවෘත්තිඵල වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. බස්නාහිර පළාත හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පනව ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කරනවා. එහෙත් බස්නාහිර පළාතේ මෙන්ම තවත් දිස්ත්‍රික්ක දෙකක තෝරාගත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කර තැබීමට නියමිතයි. එම ප්‍රදේශවල කිසිවෙකුට ඉන් පිටවීම හෝ කිසිවෙකුට එම ප්‍රදේශවලට පිවිසීම සපුරා තහනම් වනවා. The big story. කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යාමත් සමග රජය ඉකුත් ඔක්තෝබර් 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවුවා. එය අඛණ්ඩව දින 10ක් ක්‍රියාත්මක කිරීමෙන් පසු හෙට අලුයම 5ට ඉවත් කරනවා. එලෙස ඇඳිරි නීතිය ඉවත් කරනද කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කර තැබීමට නියමිතයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතිනු ඇති. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ වන වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජායල හා සපුගස්කන්ද හුදකලා කර තැබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වැකඩ බටහිර යන වසම්ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව හා කුලියාපිටිය පොලිස් වසම තවදුරටත් හුදකලා කර තැබෙනු ඇති. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශද හුදකලා කරනවා. ලොක්ඩවුන් කරලා තියෙන්නේ ආසාදිතයෝ විශාල වශයෙන් ඒ ප්‍රදේශවලින් බිහි වෙන්න පුළුවන්. ඒ වගේම යම් ප්‍රමාණයක් බිහි වෙලා තිනවා. ඒ අනුව මේ පොලිස් බල ප්‍රදේශවල සිටින අයට පිටතට පැමිණීමට, ඒ වගේම පිටස්තර පුද්ගලයින්ට මෙම පොලිස් වසම් වලට ඇතුළු වීමට අවකාශ ලැබෙන්නේ නැහැ කිසිම හේතුවක් මත. ඒ වගේම මේ පොලිස් බල ප්‍රදේශවල යම් ආකාරයක රැකියා කරන අය, ඒ වගේම වෙනත් කාර්යයන් වල නිරත වෙන අය ඉන්නවා නම් ඒ අයටත් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවස් තුලම රැඳී ඉන්න ඕනේ. ඒ නිසා එම උදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ඔබගේ ආයතනයේ සේවක සේවිකාවන් ඉන්නවා නම් ඔවුන්ට ඒ ආකාරයටම නිවෙස්වල රැඳී සිටින්නට ඉඩ දෙන්න. කෙසේ වෙතත් මෙම උදෙකලා කරපු ප්‍රදේශ හරහා යම් මාර්ගයක් වැටී තිබෙනවා නම් එම මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ උදෙකලා කර ප්‍රදේශයේ වාහන නවතා තැබීමට නැත්නම් මගින් ලබා ගැනීමට බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රදේශ හරහා දුම්රිය, බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් ගමන් කරනවා නම් එවැනි සියලු සේවාත් මෙම ප්‍රදේශවල ඇති නැවතුම් පොළවල නැවැත්වීමෙන් වැළකී යුතුයි. මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල විශේෂයෙන්ම ගර්භණී මාතාවක් හෘද රෝගයකට වෙනත් ආකාරයේ රෝගයකට ප්‍රතිකාර ලබන අය ඉන්නවා නම් හදිසි ප්‍රතිකාරයක් සඳහා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඔවුන්ට ළඟම තියෙන රෝහලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් තීරණය කර තිබෙනවා මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඩිලිවරි සේවා සඳහා අනුමැතිය ලබා දීමට, ඒ අනුව ආහාර සපයන ස්ථාන, සුපිරි වෙළඳසැල්, ෆාමසි වලට අත්‍යවශ්‍ය සේවා එම
හුදෙකලා කරන ලද ප්‍රදේශය තුල ඩිලිවරි සේවා හැටියට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යන අධිවේගී මාර්ග අනිකුත් පිවිසුම් විවෘත වෙනවා. නමුත් මේ පිවිසුම් වල පොලිස් නිලධාරීන් අපි රඳවලා තියෙනවා. ඇතුළු වීම පිටවීම පිළිබඳ යම් අධීක්ෂණයකට ලක් කරනු ලබනවා. මේ අතර COVID-19 වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත ස්ථාන ලෙස කොළඹ මහනගර සීමාවේ මහල් නිවාස කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. එම මහල් නිවාස වන්නේ මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මොදර රන්මින සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන හා මාලිගාවත්ත NHS නිවාසයි. මෙම මහල් නිවාසවල ජීවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කරමින් නිවාස තුළම රැඳී සිටිය යුතු වනවා. අපි මේ නිවාස සංකීර්ණවල ඉන්න අයවලුන්ගේ ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා කිසිසේත් එළියට එන්න එපයි කියලා. මොකද මේ දැනට හමුවන ආසාදිතයන් වැඩිපුර ප්‍රමාණයක් මේ ෆ්ලැට්ස් වලින් තමයි කොළඹ බල ප්‍රදේශ තුල හමුවන්නේ. මේ ප්‍රදේශයෙන් කිසිසේත්ම කිසි පුද්ගලයෙක්ට එළියට එන්නවත් ඒ ප්‍රදේශයට ඇතුළු වීමටත් හැකි නොවන පරිදි තමයි මේ හුදකලාවකට ලක් කරලා තිබෙන්නේ. මීට අමතරව යම් කිසි ප්‍රදේශයක තර්ජනයක් ඇති වූහොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශ නිරෝධායන ඇඳරි නීතිය හෝ හුදකලාවක් කිරීමට හෝ හුදකලාවකින් ඉවත් කිරීමට පසුබටවන්නේ නැතුව ඒ දේ අපි කරනවා. විවෘත කරලා තිබෙන ප්‍රදේශවල නිවෙස් නිරෝධායනයකට ලක්වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ප්‍රථම වශයෙන් කිසිසේත් මේ නිවසෙන් එළියට නොපෙමිණෙන්න. මොකද ඔබ අවදානම් පුද්ගලයෙක් හැටියට තෝරගත්තේ තමයි ඔබගේ නිවස නිරෝධායන ලක් කරලා තිබෙන්නේ. නිකන් නෙමෙයි. පාරට බහින කට්ටියට දැන් ඔබ මේ අතරමඟදී අර කලින් පාර අපි කිව්වා වගේ කොවිඩ් වලට shopping යන්නේ නැතුව කොවිඩ් ආසාදිතයෙක් නොවි ඒ අතරමැදි කාල සීමාවෙදී සිටීමටත් වග බලා ගැනීමටත් ඉන්න අනතුරුව ඔවුන් නිවසට ඒ කොවිඩ් රැගෙන නොවන්න වග බලා ගැනීම යුතුයකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් අපි හිතනවා රටේ ජනතාව කිසිදා නොවන ආකාරයකින් මේ සති කීපයේදී ඔබගේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරයි කියලා අනිවාර්යයෙන්ම අපි මේක ජයග්‍රහණය කරනවාමයි. කරන කාල සීමාව රඳා පවතින්නේ ඔබ අපි හැසිරෙන ක්‍රමවේදය අනුවයි කියන එක කියන්න තියෙනවා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. නිරෝධායන ඇඳරි නීතිය හෙට අලුයම ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. එසේම රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවා ගනිමින් සේවා ආයතන පවත්වාගෙන යන ලෙස රජය දැනුම් දෙනවා. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳරි නීතිය හෙට සිට ඉවත් කරනු ලැබුවද සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සලකා රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යම අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා. මෙහිදී සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බවත් සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක පරිදි නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කළ යුතු බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කිරීම හා කාර්යාලය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හෙට දිනේදී කෙටි හා දුරගමන් සේවා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් හුදකලා ප්‍රදේශවලින් බස් රථ ධාවනය ආරම්භ කිරීම හෝ එම ප්‍රදේශවලදී නැවැත්වීම සිදුවන්නේ නැහැ. හෙට දින කෙටි සේවාව මෙන්ම දුර සේවා බස් රථත් අපි ආරම්භ කරනවා. ආසනගත මගින් පමණක් අපි ප්‍රවාහනය සඳහා තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. හෙට පෙරවරු 5න් පසුව කඩවත පර්යන්තය හැර සියලුම ගමනාන්ත වලින් කොළඹට අධිවේගී මාර්ගයේ බස් රථ පැමිණෙන මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අතර සාකච්ඡාවක් අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුණා. නිරෝධායන ඇඳරි නීතිය හෙට ඉවත් කිරීමත් සමග පෞද්ගලික බස් රථ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ධාවනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී බස් රථ හිමියන්ව දැනුවත් කෙරුණා. මගින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් බස් රථයට ගොඩවීම සිද්ධ කළ යුතුමයි. මුඛාවරණයක් පැළඳිය යුතුමයි. එහෙම නැති වුණොත් අපි බස් රථයට ගොඩ කර ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඇඳරි නීතිය තවදුරටත් පවත්වන පොලිස් බලපදේශ තුල බස් රථය ධාවනය කිරීමේදී මගින් ගොඩනන්වා ගන්න හෝ බස්සවන්න කිසිදු හේතුවක් නිසා කටයුතු නොකළ යුතුයි කියන ඉල්ලීම අපි කරනවා. මෙම සාකච්ඡාවට සහභාගී නොවූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පළ කළේ
මෙවන් අදහසක්. සංගමයක් විදියට අපි අපේ බස් රථ හිමිකරුවන්ට අපි දැනුම් දීලා තියෙනවා ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පමණයි බස් රථ ධාවනය කරන්න සුදුසු කියලා. ඒ නිසා බහුතර බස් රථ සංඛ්‍යාවක් හෙට දිනේ ධාවනය කරන්න කටයුතු කරන්නේ නැහැ. දිනේදී දේශබන්දු තෙන්නකෝන් මහතාත් සමග බස් සංගම් සාකච්ඡාවක් තිබ්බා. අයි ඔබතුමා ඒකට සහභාගී නොවුනේ? පොලිසියට බෑ බස් රථ නියාමනය කරන්න. කොහොම කරත් අපි දැනුම් දීලා තියෙන බස් රථ වලට ක්‍රමවේදය සකසන කලං බස් රථ ධාවනය කරන්න එපා කියලා. කෙසේ වෙතත් කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදක්වමින් බස් හිමියන්ගේ ගැටලුවලට විසඳුම් දීමටත් මගී ආරක්ෂාව තහවුරු කිරීමටත් පියවර ගන්නා බව විශේෂ රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා පවසනවා. ගාරුවාදා දිනේ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි ඊටාම පැහැදිලිව අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා බස් රථ හිමියන් ඒ වගේම මගී ඒ වගේම රියදුරු කොන්දොස්තර මහතුරුන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවද කියන එක දැනටත් දැනුම් දීලා තියෙන ක්‍රියාමාර්ග වලට අමතරව එන ආසන ගාඩ ප්‍රවාහනය කිරීමට සහ 50ක් නැත්නම් එක ආසනකට එක්කෙනෙක් බැගින් ප්‍රවාහනය කිරීම සඳහා සුළු ගාස්තු සංශෝධනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා කීයද කියලා අපි අඟහරුවාදට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කාර්යාල සේවය සඳහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් පමණක් දුම්රිය ගමන් වාර 136ක් හෙට දිනේදී ක්‍රියාත්මක කරන බවත් හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි කිසිදු දුම්රිය පොලක හෝ උප දුම්රිය පොලක දුම්රිය නැවැත්වීමක් සිදු නොකරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව දෙමටගොඩ, කැලණිය, වනවාසල, එඬරමුල්ල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත, පෙරළන්ද, ජායල, තුඩැල්ල, කුඩහකපොළ, කුරණ, මීගමු හා කට්ටුව යන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැහැ. එබැවින්ම පානදුර, පින්වත්ත, බේස්ලයින්, කොටාපාර, කුරුණෑගල හා මුත්තෙට්ටුගල යන දුම්රිය ස්ථානවලද කිසිදු දුම්රියක් නොනවත්වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය මගීන්ට කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරලා දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන්න කියලා. මගීන්ට ගෙදරින් එනකොට තමන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ලියපු තුන්ඩු කැබැල්ලක් රැගෙන ආවොත් ඒ අපිට ඉතා පහසුවක් වෙනවා. ඒ අහලන්න අපි පෙට්ටියක් ලබලා තියන්න පුළුවන් දුම්රිය ස්ථානයේ. ඒ නෝගේ අනන්‍යතාවය අපිට සාතික කරගන්න පුළුවන්. මේ දුම්රිය ගම අපි ගමන් විවෘත කරලා තියෙන කාර්යාල සේවය සඳහා පැමිණෙන මගීන් සඳහා පමණයි. එම නිසා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන්, දුරගමන් සේවා දුම්රියන්, රාත්‍රී දැපැල් දුම්රියන් කිසිවක් ධාවනයට එකතු වෙන්නේ නැහැ. තවත් COVID-19 වෛරස් ආසාදිතින් සිව් දෙනෙකු මිය යාමත් සමග මියගිය සමස්ත ගණන 34 දක්වා ඉහළ යනවා. ඒ අනුව ගත වූ දින 7 තුලදී පමණක් මියගිය ආසාදිතින් සංඛ්‍යාව 14ක්. එමෙන්ම කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිතින් සංඛ්‍යාව අද පස්වරුවේ දසදහස ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග තවත් පුද්ගලයන් සිව් දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළා. ඒ ගණේමුල්ල, මාලිගාවත්ත, බැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්. ඉන් බැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයා මිය ගොස් තිබුණේ නිවසේදී. ඔහු දීර්ඝකාලීන රෝගාබාධයන්ගෙන් පෙළී ඇති අතර දින ගණනක් උණ රෝගය වැළඳී සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ වයස අවුරුදු 42ක්. හෘද රෝගයකින්ද පෙළී ඇති අයද මිය ගොස් තිබුණේ නිවසේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හෘද රෝගය සමග COVID-19 වෛරසය ආසාදනය වීම මරණයට හේතුව ලෙස දැක්වෙනවා. මේ අතර කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි තවත් කාන්තාවක්ද COVID-19 හේතුවෙන් මිය ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඇය දීර්ඝකාලීන රෝගාබාධ රැසකින් පෙළී ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි. ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙකුද ඊයේ මියගිය අය අතර වෙනවා. ඔහු මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක්. නිරෝධායන අතරතුර ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ලක්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර සිටියදී රෝගී තත්ත්වයේ උත්සන්න වීම නිසා අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර එවා ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ලේ විෂ වීමක්. නිවසේ මිය යන තැනට පත්වන්නේ ඇයි? රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නටවත් එන්නේ නැත්තේ ඇයි? මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන තත්ත්වය පැහැදිලි. එතන සමහර අය මිය ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් රෝග විස බීජය තියුණාට කොවිඩ් රෝගයෙන් නෙමෙයි. සමහර අය ඒගොල්ලන්ට තියුණ හෘදයාබාධ හෝ පෙනහළු රෝග හෝ වෙනත් රෝගාබාධ නිසා තමයි මේ මිය යාම සිද්ධ වෙන්නේ. නමුත් කොවිඩ් විස බීජයත් ඔවුන්ගේ තියුණා. විශේෂයෙන් මේ රෝහල්ගත වෙලා මිය යන අය ඒ කොවිඩ් රෝග තත්ත්වයක් එක්ක මිය යන අය බව අපි දැක්ක. මොකද කොවිඩ් රෝගයේ වැඩි වීම සහ බරපතල වීමේ ලක්ෂණ එයාගේ සමහරගේ පේනවා. කොවිඩ් රෝගයේ සංකූලතා එන අය උනත් හැමෝම මැරෙන්නේ නැහැ. උන්ගෙන් කොටසක් මැරෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි රෝග ලක්ෂණයක් තියනම් මේ හැම කෙනෙක්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අතර නිවසේදී මියගිය බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහය PCR පරීක්ෂණ සඳහා අද සෞඛ්‍ය අංශ විසින් හොරණ රෝහලට රැගෙන ගියා. ඒ බලසිරුර තිබූ නිවසට අද රැස්ව සිටි සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කරමින්
මේ අතර ඊයේ ආසාදිතයින් 449ක් හඳුනා ගැනුණා. ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 177ක්. ගම්පහින් 174ක්, කුරුණෑගලින් 25ක්, කෑගල්ලෙන් 14ක්, නුවරඑළියෙන් 12ක්, කළුතරින් 10ක්, මහනුවරින් 9ක්, පුත්තලමින් 7ක්, රත්නපුරයෙන් 6ක්, මඩකලපුවෙන් 4ක්, ගාල්ලෙන් 3ක්, මාතලෙන්, හම්බන්තොටින් හා මොනනාගලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනේදී හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි සිව් දෙනෙක් හා පොලිස් නිලධාරියෙකුද ඊයේ අඳුනාගත් බවයි. මේ අතර ඊයේ දින තුලදී ජාඇල, වත්තල, පැලියගොඩ, මහර, කැලණිය සහ ගම්පහ යන ප්‍රදේශවල COVID-19 වෛරස් ආසාදිතයින් 136ක් රෝහල්ගත කෙරුණා. ඔවුන් සියලු දෙනා රෝහල් සඳහා යොමු කෙරුණේ වෙලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී. ඒ අතර වෙලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සහ වත්තල කෙරවලපිටිය කර්මාන්ත ශාලාවේ සේවකයන්ද වනවා. එමෙන්ම මීරිගම ප්‍රදේශයේ පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ පසුගියදා සිදු කළ අතර ඉන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර නොවැම්බර් මාස පළමු දින 7 තුලදී පමණක් දෙවැනි කොවිඩ් රැල්ලෙන් ආසාදිතයින් 2756ක් හඳුනා ගැනුණා. පසුගිය දින 7 තුල වැඩිම ආසාදිතයින් ඊයේ දිනේදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව 449ක්. පසුගිය දින 7න් වාර්තා වූ ආසාදිතයින්ගේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සුව වීම විශේෂත්වයක් වනවා. ඒ අනුව එම දින 7ේදී සුව වූ ආසාදිතයින් ගණන 3314ක්. පසුගිය සතියේදී වැඩිම ආසාදිතයින් ගණන නොවැම්බර් 5 වනදා සුව වූ අතර එම සංඛ්‍යාව දැක්ුණේ 765ක් ලෙසින්. පස් 10කට පස්සේ මේ රෝගියාගේ තව කෙනෙකුට බෝ කරන හැකියාවක් නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම හෝ රටවලත් මේ නිර්දේශය තමයි දැන් භාවිතා වෙන්නේ. රෝග ලක්ෂණ අවම සහ එහෙම නැත්නම් රෝග ලක්ෂණ නැති අය දවස් 10කට වඩා රෝහල් වල රඳවාගෙන තියන්නට අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ගෙන් ඊට පස්සේ බෝ වෙන්නේ නැති නිසා. ඒ නිසා අපි වැඩි පරිස්සමට මේක දවස් 10 කියලා අපි දවස් 14 කරා. 14 කළා තමයි අපි ගෙදර යවන්නේ. ඒ නිසා අපිට වැඩි විශ්වාසයකින් කියන්න පුළුවන් මේ ගෙදර යන අයගෙන් ඊට පස්සේ මේ රෝගය වෙන කෙනෙකුට බෝ වීමේ හැකියාවක් නැහැ කියලා. මේ අතර ගත වූ දින 7ේදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 14ක්. එය සතියක් වැනි කැටි කාලයක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. මෙරට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේද පසුගිය 5 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 5ක්. මේ අතර තවත් 283 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුවේ තහවුරු වුණා. ඔවුන් සියලු දෙනාම පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පුකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10224ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම පුකුරේ මරණ සංඛ්‍යාව 21ක් බවයි. දිවයිනෙන් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් ගණන 13702ක් වන අතර ඉන් 8285ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5383ක්. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේකේ අදියර 7ක් ගැන කතා කරනවා. 4 5 6 7 කියන්නේ සමාජ ව්‍යාප්තිය. අඩු තීව්‍රතාවයකින් රෝගීන් තැන් තැන් වලින් වාර්තා වීම තමයි සමාජ ව්‍යාප්තියේ පළවෙනි අදියර. ඒතකොට දැන් ඒක සිද්ධ වෙමින් තියෙනවානේ. දැන් උදාහරණ පරිපාලන දිස්ත්‍රික්ක 25ම රෝගීන් වාර්තා වෙනවානේ. ඊගාවට පස්වෙනි අදියර තමයි මොඩරේට් ඉන්සිඩන්ස්. එන්න මධ්‍යම මට්ටමේ රෝගීන් වාර්තා වෙනවා නම් තීව්‍රතාවයකින් යුක්තව රට පුරා විවිධ තැන් වලින් ලෝකලි ඇක්වයර්ඩ්. ඒ කියන්නේ දේශීය වශයෙන් හොයාගත්තා. 6 වෙනි අදියර කියලා කියන්නේ හයි ඉන්සිඩන්ස්. 7 වෙනි අදියර කියලා කියන්නේ වෙරි හයි ඉන්සිඩන්ස්. ඒ කියන්නේ අධික තීව්‍රතාවයකින් රෝගීන් වාර්තා වෙනවා නම් ඒක සමාජ ව්‍යාප්ති කෙලවර. අපි ඒ වගේ තැනකට ගිහිල්ලා නැති වුණාට අපි සමාජ ව්‍යාප්තිය මුල් අදියරට හරි ඇවිල්ලාද කියන එක විශේෂයෙන් බස්නාහිර පළාත තුළ මේ තත්ත්වය තියෙනවද කියන එක ඒ වගේම රටක් විදියට දිස්ත්‍රික්ක 25න් වාර්තා වෙලා තියෙන තත්ත්වයටදී අපි සමාජ ව්‍යාප්තියට ගිහිල්ලාද කියන එක මේ ලියවිල්ල පාදක කරගෙන ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ රටේ විශේෂඥයන් විශේෂ වගකීම යන වසංගතර විද්‍යාංශයට ඒ අය පැහැදිලි කළ යුතුයි. කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා භාවිත කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සඳහා රජය කිසිදු මුදලක් යොදවා නැති බව ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අද පෙරවරුවේ අනුරාධපුර මෙත්සිරි සෙවනේ උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය මත මෙම පරීක්ෂණ කට්ටල පෞද්ගලික අංශයෙන් පමණක් ආනයනය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. දැන් මේක පහුගිය දවස්වල කිව්වේ මාධ්‍ය ආයතනයකට දීලා තියෙනවා රජයේ ටෙන්ඩරෙන් දුන්නා කියලා කියන්නේ. අපි වගකීමෙන් කියනවා. රජයේ ටෙන්ඩර් පටිපාටියෙන් ගේන ඒවා තාම ගෙනල්ලා නැහැ. මේ ඉදිරි දවස්වල නියමානුකූල ටෙන්ඩර් පටිපාටියෙන් තමයි ඕනම කෙනෙකුට ගේන්න දෙන්නේ. ඒකේ කාරු තේරෙයිද කියලා අපි දන්නේ නැහැ. PCR ටෙස්ට් වලින් විතරක් මේ රෝගය පාලනය කිරීමේ හැකියාවක් මේ මොහොත වෙනකොට නැහැ. මොකද PCR ටෙස්ට් එකකට පැය 8ක් විතර වගේ කාලයක් ගත වෙනවා ලංකාවේ.
ඒක නිසා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම රට ඇතුළට ගේන්නට ඕනේ. හැබැයි දැන් මේ ගෙනල්ලා තියෙන රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එක නියමාකාරයෙන් ගෙනල්ලා තියෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඖෂධයක් හෝ ටෙස්ට් කට්ටලයක් හෝ මොකක් හෝ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිතා කරනවා නම් ඒකට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අනුමැතිය ගත යුතුයි. ගෙනල්ලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් විසින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා. ඒවා අපි රජයට අරගෙන නෑ මේ වනතේ කිසිසේත්ම රජයට එහෙම හිතුමතේ ගන්න පුළුවන් කමකුත් නෑ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒ රටේ තියෙන ටෙන්ඩර් පටිපාටියට අනුව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. ඒක තාම අවසන් වෙලා නෑ. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ඉල්ලීමක් කරා කඩිනමින් මේ කට්ටල අපිට ලබා දෙන්න කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප වෙත 50000ක කට්ටල ප්‍රමාණයක් ලබා දෙනු ලැබුව ආරම්භක පියවරේදී එය අද දවසේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. එතන මෙහි යෝග්‍යතාව පිළිබඳව නිර්දේශය ලබා දෙනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ආයතනයකින් තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. එය ලංකාව තුල ගැලපෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ අතිරේක වශයෙන් පරීක්ෂාවක් අප විසින් සිදු කරනු ලබනවා. හැබැයි අනිත් රටවල් වල එහෙම විශේෂ පරීක්ෂාවක් සිදු නොකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත මේක පාවිච්චිටත් ගන්නවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කළ පසු යනමෑයෙන් අද පස්සරුවේ පැවති රූපවාහිනී සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා ෂණික ප්‍රතිදේහය ජනක පරීක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලෝකයේ විවිධ රටවල් වල මේ PCR පරීක්ෂණයට ගතවන කාලයයි ඒකට යන වියදමයි අඩු කරගන්න එක පරීක්ෂණ කරා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඇන්ටිජන් ටෙස්ට් එක ආවේ. ඉතා මෑත කාලෙකදී තමයි WHO එක ඇප්‍රූව් කරේ මේ හදපු එවන් ටෙස්ට් කිට් දෙකක් ඇප්‍රූව් කරා. මාළු මාකට් එකේ සිද්ධිය ආපු වෙලාවේ වසංගත රෝග විශේෂඥයින් කරපු සමීක්ෂණ වලින් අපිට කිව්වා මේක දරුණු විදියට මෙතනින් පැතිරලා තියෙනවා. දැන් මේක ලොකු අවුට්බ්‍රේක් එකක් විදිහට එන්න යනවා කියලා. ඒ වෙලාවේ මම WHO එකට කතා කරලා මේ ඇන්ටිජන් එක ගැන විමසුවා. විමසලා මම ඒ වෙලාවේ ඔවුන්ට කිව්වා අපිට දැන් මේක ඕන වෙනවා. ඒකේ හින්දා කරුණා කළා අපේ රටට මේක ඕඩර් කරලා දෙන්න කියලා. හැබැයි කිව්වා මේක ඕඩර් කරලා ලංකාවට ගෙන්න ගන්න ටික කාලයක් යනවා මාසයක් විතර යයි කියලා. ඒ වෙනකොට අපි බැලුවා මේක කොහෙන්ද අපිට වෙන ගෙන්න ගන්න ක්‍රම තියෙන්නේ කියලා. අන්තිම වෙනකොට මම හිතන්නේ ඔක්තෝබර් මාසේ 29 අපි රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඖෂධ මිලදී ගැනීමේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඖෂධ නීතිගත සංස්ථාවට දැන්නුවා අපිට මේ ඇන්ටිජන් එක ඕන වෙනවා. WHO එකෙන් අපි මේක ඉල්ලලා තියෙනවා. ඒක එන්න කාලයක් ගත වෙනවා. හැබැයි ඊට කලින් අපිට මේක යම්කිසි ප්‍රමාණයක් ඕනේ කියලා. ඒ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් 29 වෙනිදා ටෙන්ඩර් කෝල් කරලා තිබුණා. මට දැනගන්න හම්බ වුණා ටෙන්ඩර් ඕපන් කරේ 2 වෙනිදා. මේ මාසේ 2 වෙනිදා මට දැනගන්න හම්බ වුණා 28ක් හරි 29 දෙනෙක් හරි ආයතන මේකට සහභාගී වෙලා තියෙනවා කියලා. දැනට වෙන්නේ ඒගොල්ලෝ සාම්පල් ඉල්ලලා තියෙනවා ගෙනත් දෙන්න කියලා හැමෝටම. සමහර අය සාම්පල් ලබා දීලා තියෙනවා. ඒ සාම්පල් චෙක් කරාට පස්සේ වැලිඩේට් කරාට පස්සේ තමයි කොයි එකටද මේ ඕඩර් එක දෙන්නේ කියලා තීරණය කරන්නේ. තාම තීරණයක් කළා නෑ ඒක ගැන. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවගේ දෛනික හුරුපුරුදු කිහිපයක් වෙනස් කර අලුත් හුරුපුරුදු වලට යොමු වීම සිදු කළ යුතු වනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? මේ නව ජීවන රටාවක් උදෙසා ඔබට කරන දැනුවත් කිරීමක්. රට හමුවේ කොවිඩ් අවදානම පවතින වාතාවරණයක ඉන් ආරක්ෂා වීම අප සතු වගකීමක්. ඒ සඳහා අනුගමනය කළ යුතු ඉතා සරල පංචවිධ ක්‍රියාපිළිවෙතක් අප සතුව පවතිනවා. එහි පළමු පියවර වන්නේ අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවසින් පිටතට නොයා සිටීමට වග බලා ගැනීමයි. කඩේ ගිහිල්ලා බඩු ගන්න පුළුවන්. ඒක අපිට ඔන්ලයින් ඒ විදිහට ගෙන්න ගන්න පුළුවන් ගෙදරට. එහෙම හිතන්න. බෙහෙත් ගන්න ඕන නම් ඒ බෙහෙත් වර්ගය ගෙන්නන්න පුළුවන්. වෛද්‍යවරයෙක් කතා කරලා කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ වගේ හිතන්න පුළුවන් තරම් ගෙදර තුල සිටින්න පුළුවන් මේ වෛරස් එක ගෙදරට ඇතුල් වීමට තියෙන ප්‍රවණතාවය හුඟක් අඩුයි. ඔබට නිවසින් පිටතට යන්නට සිදුවන්නේ නම් ඒ සෑම අවස්ථාවකම මුහුණු ආවරණයක් පැළඳීමට අමතක කරන්න එපා. ලෙඩක් තියෙන කට්ටියට වෛද්‍ය සේවිකාවන් හෙද සේවිකාවන්ට ඒ සර්ජිකල් මාස්ක් කියන එක පැළඳෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට රෙදි වලින් හදපු මුව ආවරණයක් වුණත් ඇති කියන එක තමයි වැදගත් වෙන්නේ. මුහුණු ආවරණ පැළඳ සිටිනා විටත් එසේ නොමැති විටත් මුහුණු ආශ්‍රිත ප්‍රදේශ අතපත ගෑමෙන් ඔබ වැළකී සිටිනවා නම් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබට පුළුවන්. පළවෙනි දේ තමයි මේක
හරි විදියට දාන්න ඕන. නහයයි කටයි දෙකම ආවරණය වෙන්න ඕන. දාන්න ඉස්සර වැදගත් දේ තමයි අත් හරි විදියට පිරිසිදු කරගන්න ඕන. පුළුවන් තරම් පළවෙනි පණිවිඩය තමයි පුළුවන් තරම් දුරට මේක ගලවන්න නැතුව ඉන්න. ඒක ගලවනකොට ස්ට්‍රැප්ස් වලින් තමයි අල්ලන්න ඕන. හැම වෙලේම මැද අල්ලන්න හොඳ නැහැ. පිටතට යන සෑම අවස්ථාවකම පුද්ගලයන් අතර අවම වශයෙන් මීටරයක දුරක්වත් තබා ගැනීම ඉතාම වැදගත්. අඩි කෝටුවක් අරන් අපිට ගිහිල්ලා මයින්න බෑනේ මේක. සාමාන්‍යයෙන් අපි අත මෙහෙම දිගෑරුවම සාමාන්‍යයෙන් ඒක අතේ දුර තියා ගන්නවා කියලා සිංහලෙන් කියනවනේ. ඒක දැන් ඇත්තටම හරියනවා. පුරුද්දක් ලෙස නිතර සබන් යොදා අත් පිරිසිදු කර ගැනීමත් වැදගත් වන අතර නිසි ආකාරයට එය සිදු කර ගැනීමත් වැදගත්. දැන් WHO එක කියනවා ඒ කියන්නේ අඩු ගානේ තප්පර 20ක්වත් හොදන්න කියන එක. ඒතකොට ඒගොල්ලෝ කියලා තියෙන්නේ තප්පර 20 කොහොමද මතක තියාගන්නේ? හැපි බර්ත්ඩේ දෙපාරක් සින්දු කියන්න තමුන් අත හොදන වෙලාවට. සබන් ගත්තට පස්සේ අල්ලට අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක අතර ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම කරලා සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මහපට ඇඟිලි මෙහෙම කරන්න ඕනේ. ඊට පස්සේ මේ ඇඟිලි තුඩු කරලා ඊට පස්සේ අත හොදන්න. ඒ අනුව කොවිඩ් වසංගතය පවතින වාතාවරණයක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුවනු ඇති. ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ගැන හිතන්න ඕනේ. මොකද මේක තමයි නිව් නෝම් එක කියන්නේ. මේ විදිහට අපි රාමයෙන් පිට දැන් හිතන්න ඉගෙන ගන්න වෙනවා. මොකද මේ වෛරසය වෙනස් වෙලා තියෙනවා. පිට වෙනස් වෛරසයක් ඇවිල්ලා තියෙන්නේ. අපිත් ඒකට හරියන විදිහට වෙනස් වෙන්න. නැත්තම් මේකෙන් අපිට ජය ගන්න බෑ. විසවිස් ඇමරිකානු ජනාධිපතිවරණය නිමාවට පත්වන්නේ වාර්තා රැසක් ඉතිහාසයට එක් කරමින්. ඒ බයිඩන් ඇමරිකාවේ තේරීපත් වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සහ කමලා හැරිස් එරට පළමු උප ජනාධිපතිනිය ලෙසින්. මේක තේරුම් ගන්න ඕනේ පහුගිය ට්‍රම්ප් ජනාධිපතිතුමා ගොඩක් වෙනස් වුණාට බරක් ඔබාමා සමග බරක් ඔබාමාගේ විදේශ ප්‍රතිපත්තියම තීව්‍ර කරමින් ඉන්දියන් සාගර කලාපය අරගෙන ගියා. ඊට හේතුව භූදේශපාලනික සාධකයේ තමයි චීනයේ නැගිටින්නේ. සහ ඔවුන් ඇමරිකාව ඉන්දියාවට එන්න ලං වීම. ජෝ බයිඩන්ට සිද්ධ වෙනවා මෙන්න මේ ප්‍රතිපත්තිය ඉදිරියට අරගෙන යන්න. ඔවුන් උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවට අනිසි බලපෑමක් කරන්න. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ ශ්‍රී ලංකාව තවදුරටත් චීනය හෝ ඔවුන්ට සතුරුයි කියන කදවරකට යොමු වෙනවා. ඔවුන් ඉතාම උපක්‍රමික ලෙස ශ්‍රී ලංකාවත් එක්ක භූදේශපාලන යථාර්ථය ඇතුලේ ගනුදෙනු කරා. ඒ හින්දා මම හිතන්නේ අපිට අනිසිලිය මෙන්න නව ජනාධිපතිතුමාගේ පිළිබඳව ඇති කරගන්න අවශ්‍ය නැහැ. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ විශේෂ ක්‍රියාන්විතය 15 වෙනි දිනටත් ක්‍රියාත්මක කෙරුණා. COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතන එක්ව පසුගියදා ආරම්භ කළා. අද එහි 15 වැනි දිනයයි. සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පසුගියදා කොළඹ ප්‍රදේශය ආවරණය කරමින් ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු කෙරුණා. එහිදී කොළඹ 10 ජමියා හනීෆා මජීද් ඉස්ලාම් දේවස්ථානයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමට කටයුතු කළේ මෙලෙසින්. පවුල 500ක් විතර ඉන්නවා මේ පල්ලිය ළඟ මේ උපහාර කරන්න මනුසද්ද දෙරණටයි ඩයලොගටයි පින් සිද්ධ වෙයි කියලා අල්ලාහ්ගේ නාමයෙන් ප්‍රාර්ථනා කරනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශනය මාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.